හාලෙලූයා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරව ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. දැයි අද අපේ දවස් 21 නිරහර යාඥාවේ හතරවෙනි දවස. ඉතින් ස්වාමින් වහන්සේට බොහෝ සෙයින් ස්තුතිවන්ත වෙනවා. අපේ අද අපොස්තලික සභාවේ සහෝදර සහෝදරයන් එක්සිත් වෙලා එකමුතු වෙලා දවස් 21ක නිරහාරයක් ගත කරමින් දෙවියන් වහන්සේගේ මුහුණ සොයමින් දෙවියන් වහන්සේගේ පහද පාමුල වැටෙන දුන කරුණාව නිසා දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒ වගේම ඔබ හැම කෙනෙක්ටම ස්තුතියි. ඉතින් ප්‍රථමයෙන් මම ඔබට කියනවා මේ හතරවෙනි දවසේ ඉඳලා විටින් විට පොඩි බාධාවල් එන්න පුළුවන්. බඩේ අමාරු, නැවතත් සමහරට ඔළුව කැකුම වගේ ඒවල් වෙන්න පුළුවන්. ඒ වගේම නිින්ද අඩුකම, නිදිය ගත්තත් ඉක්මනට නැගිටිනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් අපි මේ ගත කරන කාලය පූජාවක් නිසා පූජාවක් අමාරු වෙන තරමට ඒක සැබෑ පූජාවක්. ඉතින් ලේසි දෙයක් නම් අපි පූජාවක් කියලා කියන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට ස්තුති වේවා. දවස් 21ක නිරහාරය කියන්නේ ඉතා අමාරු දෙයක්. නමුත් ආශිර්වාදමත් දෙයක්, පුදුම දෙයක්. මේක සුද්ධාත්මනසේ කරුණාව නිසා ඒක ලස්සනට අපිට කරන්න පුළුවන්. මේක හැකියක්මන්ට ඉවර වෙන එක නෙමෙයි. වැදගත්කම ඇවිල්ලා හැම දවසකම ඒ දවසේ ගෙන එන පූජාව දෙවියන් වහන්සේට අනර්ග මිහිරි සුවඳක් කොට ලබන්නට ලැබීම තමයි ඒක වටිනාකම. ඉතින් අද හතරවෙනි දවස, තුන්වෙනි දවස වඩා වෙනස්. පස්වෙනි දවසට අපි ඇතුල් වෙනවා හෙට. ඉතින් අද හතරවෙනි දවස දවස් 21. ඉතින් මේ ඉක්මනට ඉවර කරන එක නෙමෙයි, මේ කාලය ඉතා උනන්දුවෙන් ආශාවෙන් ස්වාමින් වහන්සේට පූජාවක් වෙලා උන්වහන්සේගේ මුහුණ සොයලා පාද පාමුල වැටිලා මේන් පසුව ලැබෙන්න යන ආශිර්වාද බලවත් ලෙස ලැබෙන්න ආශිර්වාද ගැන සතුටු වෙමින් දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිමු. අද හතරවෙනි දවස ඔබ හැම කෙනෙක්ටම ස්තුතියි. දෙවියන් වහන්සේ ඔබව බලවත් කරන සේක්වා. ඉතින් හොඳයි, අද හතරවෙනි දවසේ මම ඔබව ශක්තිමත් කරනවා. මේ නිරහාර කාලය තුල ඊටම වැදගත් දෙයක් තමයි යාඥාව. මොකද්ද? යාඥාව ඉතා වැදගත්. මොකද්ද? යාඥා ජීවිතය. හොඳයි, මම දන්නවා අපි හැමෝම යාඥා කරනවා. අපි ඉගෙනගෙන තියෙනවා යාඥා කරන විදිය. මම ඔබව තවත් ධෛර්යමත් කරනවා මේ වචනය තුලින්. මේ යාඥාව වෙයිලා පාස්ටර් කෙනෙක්ගේ යාඥාවක් ගැන නෙමෙයි මම උගන්වන්න යන්නේ. ඉවැන්ජලිස්ට් කෙනෙක්ගේ නෙමෙයි, සහෝදරයෙක්ගේ නෙමෙයි, සහෝදරයෙක්ගේ නෙමෙයි. අපේ දෙවියන් වහන්සේට පූජා වුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ අවුරුදු මේ පොළොවට ඇවිල්ලා අවුරුදු 30 සිට 33 මාර දක්වා පියාණන් වහන්සේත් එක්ක කළ යාඥාව ගැන මම පොඩ්ඩක් කතා කරන්න යනවා. හාලෙලූයා. මේ යාඥාව ඉතා බලවන්තයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේත් එක්ක කතා කළ විදිහ, පියාණන් වහන්සේත් එක්ක පියාණන් වහන්සේට කළ යාඥාව ගැන. හාලෙලූයා. හොඳයි, ඉතින් ඉස්ලාම මම මතෙව් 11:25 කියනවා යේසුස් වහන්සේ තරවටු කළා. යේසුස් වහන්සේ දොස් කිව්වා උන්වහන්සේව පිළිගත්තේ නැති නුවරවලට පසුතැවිලි නැති මිනිසයන්ට. උන්වහන්සේ කියනවා මතෙව් 11:25 ඒ ප්‍රස්තාවයේදී යේසුස් වහන්සේ උත්තර දෙමින් කියනසේක ස්වර්ගයටත් පොළොවටත් ස්වාමී වූ පියාණනි, ඔබ වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සංගවා ලදරුවන්ට හෙළිදරව් කළ බැවින් ස්තුති කරමි. ප්‍රශංසා වේවා. පියාණන් වහන්සේට කතා කරනවා. ඒ වගේම එසේය පියාණනි 26 වෙනි පදයේ මතෙව් 11:26 එසේය පියාණනි මක් නිසාද එය ඔබගේ ඇස් හමුවේ ප්‍රසන්නදායක විය. ඉතින් යේසුස් වහන්සේ දැක්කා නිතරම පියාණන් වහන්සේට යාඥා කරා. උන්වහන්සේ කියපු දේවල්, කරපු දේවල් පියාණන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව තිබුණා. හාලෙලූයා. පියාණන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නව තිබුණා. ඉතින් අපි දන්න බොහෝ දේවල් අපි කරනවා. සමහර විට ඒවා දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්නයි, සමහර විට දෙවියන් වහන්සේ ඉදිරියේ අප්‍රසන්නයි. නමුත් මෙවැනි ගැඹුරු නිරාහාර යාඥාවෙන් තුල යන විට අපිට එළිදරව් වෙන්නේ තමයි නිතරම ස්වාමින් වහන්සේට ප්‍රසන්න දේ කිරීම. කුමක්ද? ස්වාමින් වහන්සේට ප්‍රසන්න දේ කිරීම. ඒ වගේ නැවතත් ලූක් 6:12 වෙනි පදය. තවද ඒ දවස්වලදී උන්වහන්සේ යාඥා කරන පිණිස කන්දට ගොස් දෙවියන් වහන්සේට යාඥා කරමින් මුළු රාත්‍රිය ගත කළසේක. හාලෙලූයා. මුළු රාත්‍රියක්ම දෙවියන් වහන්සේත් එක්ක ගත කළා. කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් වහන්සේ. හාලෙලූයා. ඊට පස්සේ ලූක් 22
32 ලූක් 22:32 නුමුත් නුබේ ඇදහිල්ල නැති නොවන පිණිස නුඹ උදෙසා මම යාඥා කෙලෙමි. නුඹ නැවත හැරුණයින් පසු නුඹේ සහෝදරයන් ස්ථිර කරපන්නයි කීසේක. හාලෙලූයා. යේසුස් වහන්සේත් පියාණන් වහන්සේට යාඥා කරා පේත්‍රස්ව ස්ථිර කරන්න කියලා. හලෙලූයා. ඇදහිල්ල නැති නොවන පිණිස ඔහුගේ ඇදහිල්ල නැති වෙන නොවන පිණිස වගේම මේ නිරහර කාලය තුල අපිට පුළුවන් යේසුස් වහන්සේ යාඥා කළාසේ එක එක්කෙනා වෙනුවෙන් මැදිහත්කාරකම් කරන්න ඔවුන්ගේ ඇදහිල්ලෙන් නොවැටි සිටින්න ඇදහිල්ලෙන් වර්ධනය වෙන්න ඔවුන්ගේ ආත්මික ජීවිතේ වර්ධනය වෙන්න අපිට පුළුවන් එක එක්කෙනා වෙනුවෙන් යාඥා කරන්න. අද 4 වෙනි දවසේ ඉතින් මේ කාරණා ඔබ හිතට ගන්න. ලූක් 22:42 ලූක් 22:42 කියනවා පියාණෙනි ඔබ කැමති සේක්නම් මේ කුසලානේ මාගෙන් පහ කළ මැනව. එසේ වී නමුත් මා කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි. හාලෙලූයා. ස්වාමීන් වහන්සේට කියනවා ඔබ වහන්සේ කැමති සේක්නම් මේ කුසලානේ මගෙන් පහ කරන්න. නමුත් ඔබ වහන්සේගේ කැමැත්තම වේවා. ඉතින් අපි යාඥා කරනකොට අපි නිතරම ඉල්ලන ස්වාමීනි ඔබ වහන්සේ කැමති සේක්නම් ඔබගේ කැමැත්ත. ඒ වගේම මේ නිරාහාර යාඥා කාලය තුර ඔබට නිතරම කියන දේ තමයි අපි පියාණන් වහන්සේගේ කැමැත්ත අපිට දැනෙන්න යනවා. ප්‍රශංසාව වේවා. පියාණන් වහන්සේට නිතරම යාඥා කරා යේසුස් වහන්සේ. ලූක් 22:43 කියන එකල ස්වර්ගයේ දූතෙක් ඇවිත් උන්වහන්සේට පෙනී උන්වහන්සේ ශක්තිමත් කළසේක. අපි යාඥා කරන මොහොතේ යේසුස් වහන්සේට එදා දේව දූතයෙක් ඇවිල්ලා උන්වහන්සේව ශක්තිමත් කළා වගේ ඔබගේ යාඥා කරන නිතරම හැම මොහොතෙම ස්වාමීන් වහන්සේ අද දවසෙත් දේව දූතයන් නිදහස් කරන්න සූදානමින් සිටිනවා. හාලෙලූයා. ඔබ දන්නවා මේ දේව දූත සේවය ගැන. ප්‍රශංසා වේවා. ඉතින් යාඥාව ඉතා වැදගත් දෙයක්. ලූක් 22:41 මෙහෙම කියනවා. උන්වහන්සේ මහත් වේදනා වින්දසේක වඩා ඕනෑකමින් යාඥා කළසේක. ප්‍රශංසා වේවා. මේ වේදනාව වැඩි වෙන්න ස්වාමීන් වහන්සේ ඕනෑකමින් යාඥා කළා. ප්‍රශංස ඔබ මොන ප්‍රශ්නකින් එනවද? කරදරයකින් එනවද? කියන්නේ ප්‍රශ්නේ වැඩි වුණත් අපි වඩා අපේ යාඥා ජීවිතේ වැඩි කරනවා. ස්වාමින් වහන්සේ ඉදිරියේ වැටෙනවා. උන්වහන්සේගේ මූණ සොයනවා. උන්වහන්සේට අපේ දේවල් කතා කරනවා. හාලෙලූයා. සුද්ධාත්මයන් වහන්සේ සඳහා මඟ පෙන්වන. ප්‍රශංසා වේවා. ලූක් 22:46 ඇවිල්ලා ස්වාමින් වහන්සේ ගෝලයන්ට කියනවා නුඹලා නිදාගෙන ඉන්නේ මක් නිසාද? පරීක්ෂාවට නොපෙමිණෙන පිණිස නැගිට යාඥා කරපල්ලා යොන්ට කිව්වේ. පරීක්ෂාවට වැටෙන්නේ නැතුව ඉන්න ස්වාමින් වහන්සේ දෙන එක යතුරක්. පියාණන් වහන්සේත් එක්ක හාලෙලූයා. පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කිරීම. පියාණන් වහන්සේගේ පාද පාමුල සිටීම. ප්‍රශංසා වේවා. ලූක් 23:34 යේසුස් වහන්සේ කතා කොට පියාණෙනි ඔවුන්ට කමාවුව මැනව. මක් නිසාද ඔවුන් කරන්නේ මොකක්ද කියා ඔවුන් නොදනිති කීසේක. ඔවුහු උන්වහන්සේගේ වස්ත්‍ර දාදු දමා තමුන් අතරේ බෙදාගත්තේ. යේසුස් වහන්සේ කියන උන්වහන්සේට වරද තබන ඒගොල්ලන්ට උන්වහන්සේට දඬුවම් කරන උන්වහන්සේට වේදනාව ගෙන දන මිනිසයන්ට යේසුස් වහන්සේ කිව්වා වගේ පියාණන් වහන්සේට කියනවා අපිට අමාරු දෙයක් සමහර මොහොතවලදී පියාණනි අපිට වරද කරන ඒගොල්ලන්ට කමාවුව මැනව. හාලෙලූයා. අපි බොහෝ විට අපි සමාජයෙන් ඉගෙනගෙන තියෙනවා බොහෝ විට යුක්තිය කළ මැනව. අපිට වරද කරන ඒගොල්ලන්ට යුක්තිය කළ මැනව කියලා. නමුත් මෙතන කියනවා අපිට වරද කර ඒගොල්ලන්ට මම මේ ළඟදී තහුව වචනයක් යුක්තිය කරන එක අපි නිතරම අපිට මිනිසෙක් වශයෙන් කියන්න පුළුවන් දෙයක්. නමුත් කමා කළ මැනව. යේසුස් වහන්සේ කියනවා කමා කළ මැනව. අපට වරද කළ අයට කමා කළ මැනව. එවිට ඔහු යෝහාන් පොතේ යෝහාන් 11:41 යෝහාන් 11 වෙනි පරිච්ඡේදය 41 වෙනි පදයේ එවිට ඔහු ගල අහක් කළෝය. යේසුස් වහන්සේ ඇස් ඔසවා පියාණෙනි ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරන්න. හාලෙලූයා. ඔබ දන්නා මේ ලාසරුස්ගේ මරණය සම්බන්ධයෙන් යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ ගල අහක් කළා. යේසුස් වහන්සේ ඉදිරියේ ගල අහක් කළා. ඊට පස්සේ යේසුස් වහන්සේ ඇස් ඔසවා. වව්. යේසුස් වහන්සේ කෙලින්ම පළවෙනියට කියන්නේ ඇස් ඔසවා පියාණෙනි ඔබ මාගේ වචන ඇසූ නිසා. වව්. ඒ කියන්නේ දෙවියන් වහන්සේට ස්තුති වේවා. යේසුස් වහන්සේ කලින් යාඥා කරලා තිනවා මේ සම්බන්ධයෙන්. ප්‍රශංසා වේවා. ඇසූ නිසා ඔබට ස්තුති කරමි. යේසුස් වහන්සේ කලින් මෙතෙන්ට එන්න කලින් කරන්න කලින් පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන තිනවා. ප්‍රශංසා වේවා. යෝහන් 11:42 ඔබ නිතරම මාගේ වචන අසන බව දැනගෙන සිටීමේ. ප්‍රශංසා වේවා. ඒ වගේම යේසුස් වහන්සේ දැනගෙන හිටියා
උන්වහන්සේ කරන්නේ පියාණන් වහන්සේට යාඥා කරන්නේ. උන්වහන්සේ දැනගෙන හිටියා පියාණන් වහන්සේ යාඥාව අසනවා කියලා ස්ථිරභාවයක් තිබුණා. ඇදහි විශ්වාසයක් තිබුණා. ඒ වගේම අපිටත් කියනවා නිතරම යාඥා කරන්න. ඒ වගේම අපේ යාඥාව පියාණන් වහන්සේ අසන බව අපි අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. නිකන් අපි යාඥා කරන්නේ යාඥා කළ ඇසුවද නැද්ද කියලා නෙමෙයි. අපිට ස්ථිරභාවයක් තියෙනුනේ, අපිට විශ්වාසවන්තකමක් තියෙනුනේ. පියාණන් වහන්සේ අපේ වචන අසන බව. ඒ නිසා වචන අසන්න නම් අපි පියාණන් වහන්සේට වචන කියන්න ඕනේ. අපි කතා කරන්න ඕනේ. අපි යාඥා කරන්න. හලෙලූයා. මේ 4 වෙනි දවසේ මම ඔබව ධෛර්යමත් කරනවා, ශක්තිමත් කරනවා. අපේ පියාණන් වහන්සේ අපේ වචන අසනවා. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ යහපත්. යොහන් 12 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ යොහන් 12:27 කියනවා දැන් මාගේ සිත කැළඹෙයි. ඉඳින් කිමෙක් කියම්ද පියාණෙනි මේ පැයෙන් මා ගැලවුව මැනව. නමුත් මේ පිණිසම මේ පැයට පැමිණෙමි. හලෙලූයා. යේසුස් වහන්සේ කියනවා කැමතිසෙක් නම් ගලවන්න මගේ හිත කැළඹිලා තින්නේ. නමුත් මේ පිණිසම මේ පැයට පැමිණෙමි. මේ ස්ථානයේ යේසුස් වහන්සේ ඔබ යම්කිසි විදියකට ප්‍රශ්නකින් කරදරකින් යනවද? යම්කිසි පුද්ගලයෙක් යනවද? යේසුස් වහන්සේ දැනගෙන සිටියා වගේ ඒ පැයට පැමිණිය වගේ ඔබ අහම්බෙන් නෙමෙයි, මම අහම්බෙන් නෙමෙයි යම්කිසි දෙයක් තුලින් යන්නේ. ප්‍රශංසා වේවා. ඒ නිසා පියාණන් වහන්සේට කතා කළාම පියාණන් වහන්සේ ශක්තිමත්. ඒ වගේම පියාණන් වහන්සේට කතා කරන යේසුස් වහන්සේ මම මේ පැයට පැමිණීමේ කියන්නේ නමුත් මේ පිණිසම මේ පැයට පැමිණීම කියලා. මේ පිණිසම අපි දැනගන්න ඕනේ මේ කාලය, මේ අවස්ථාව, මේ යේසුස් වහන්සේගේ සැලැස්ම නිසා මම ඇවිල්ලා ඉන්නවා. යේසුස් වහන්සේගේ ඒ කැමැත්ත නිසා මේ ස්ථානට මම ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම යොහන් 12:28 කියනවා පියාණෙනි ඔබගේ නාමයට මහිමය, ඔබගේ නාමයේ මහිමයට පැමිණුව මැනවයි කීසේක. එවිට මම එය මහිමයට පැමිණෙවිමි. නැවතත් මහිමයට පමුණවන්නෙමි. ආසෙන් අඬක් පැමිණෙන. හලෙලූයා. නිතරම පියාණන් වහන්සේත් එක්ක කතා කරා. පියාණන් වහන්සේට මහිමය දුන්නා. උන්වහන්සේව මහිමයට පැමිණුවා. ප්‍රශංසා වේවා. යේසුස් වහන්සේ මේ දේවල් කියා ස්වර්ග දෙසට ඇස්වසුවා කියනසේක පියාණෙනි පැය පැමිණ තිබේ. යොහන් 17:1 සිට 26 දක්වා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යාඥාව පළවෙනි පදේ කියනවා 17 පළවෙනි පදේ යේසුස් වහන්සේ මේ දේවල් කියා ස්වර්ග දෙසට ඇස්වසුවා කියනසේක. හරිම ලස්සන යාඥාවක්. සුද්ධ වූ යෝහන් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 1 සිට 26 දක්වා පියාණන් වහන්සේත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක්, ලස්සන යාඥාවක්, පියාණන් වහන්සේට කැමති යාඥාවක්. හලෙලූයා. ප්‍රසන්න යාඥාවක්. අපි දවසක යාඥාව කරමු. ප්‍රශංසා වේවා. ඔබට පුළුවන් කියවන්න යෝහන් 17 1 සිට 26 දක්වා. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා කොහොමද අපි යාඥා කරන්න ඕනි කියලා කන්දුඩ දේශනාවේ. ඔබගේ රාජ්‍ය ඒවා, ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද කරනු ලැබේවා. කොහොමද? පොළොව කොහොමද වෙන්න ඕනේ? ස්වර්ගයේ වගේ පොළොවේ කරනු ලැබේවා. ස්වර්ගයේ වගේ මගේ නිවස වේවා. ස්වර්ගයේ වගේ මගේ ජීවිතේ වේවා. ස්වර්ගයේ වගේ මගේ පවුල් තුල වේවා. හලෙලූයා. ඒ වගේම මතෙව් 6:11 ඒ යාඥාව, ස්වාමීන්ගේ යාඥාව අපේ දවස්පතා භෝජනය අපට දුන්න මැනව. හරි දේ කතා කරා. හරි යාඥාවක් ගෙනාවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මෙහෙම යාඥා කරන්න. අපි අපේ නායකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ නායත් අපිට කමා කළ මැනව. කොන්දේසියක් තියෙනවා, ආශිර්වාදයක් තියෙනවා. කොහොමද අපිට වරද කරන ඒගොල්ලන්ට, අපිට දොස් තබන ඒගොල්ලන්ට, අපි පහත් කරන ඒගොල්ලන්ට අපි ඔවුන්ට ආශිර්වාද කරන්නේ, කමා කරන්නේ, ඔවුන්ව නිදහස් කරන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒ වගේ ස්වාමීනි මම කළා වගේ ඔබ වහන්සේ මටත් කරන්න. කොන්දේසියක් තියෙනවා, ආශිර්වාදයක් තියෙනවා. ප්‍රශංසා වේවා. ඒ වගේම සුද්ධ වූ මතෙව් 6:13 අප පරීක්ෂාවට නොපමනුවා නපුරාගෙන් අප ගැලවූ මැනව. ඉතින් මේ යාඥා ජීවිතේ ඉතා වැදගත්. යාඥාව කරන විට අපිව සෑම නපුරෙන් ගැලවෙනමක් නිසාද ස්වාමින් වහන්සේට බැරි කමක් නෙමෙයි යාඥාව නොමැතිව අපිව ගලවන්න. නමුත් ස්වාමින් වහන්සේ යාඥා කරනකොට අපිට ලැබෙනවා නිසක කමක්. අපිට ස්වාමින් වහන්සේ කෙරෙහි පුදුම ඇදහිල්ලක් ඇති වෙනවා. ඉතින් උන්වහන්සේගේ පාද පාමුල වැටෙනකොට අපේ සියලුම අපේ කැමැත්ත, අපේ ආශාවල් අපේ සියලුම නැති වෙලා ස්වාමින් වහන්සේගේ ආශාව, උන්වහන්සේගේ කැමැත්ත සිද්ධ වෙනවා. උන්වහන්සේගේ කැමැත්ත තුල සිටින විට මගේ සහෝදරිය නපුර අපිට අතගසන්නේ එන්නේ නැහැ. හලෙලූයා. උන්වහන්සේගේ හස්තයේ සිටින විට අපි දන්නවා දෙවියන් වහන්සේ තුල සිටින්නේ. ප්‍රශංසා වේවා. ඉතින් උන්වහන්සේට කියන ස්වාමීනි අපි ඔබ වහන්සේ පමණයි අපි ආරක්ෂා කරන්නේ. ඔබ වහන්සේ අපේ රැකවරණේ, ඔබ වහන්සේ අපේ ශක්තිය, ඔබ වහන්සේගෙන් පමණයි මම යැපෙන්නේ කියලා. ප්‍රශංසා වේවා. ඉතින් දෙවියන් වහන්සේ බලවන්තයි. මේ යාඥාව යේසුස් වහන්සේ හැමදාම උදෑසනින්ම අලු යමෙන්ම නැගිටලා පියාණන් වහන්සේගේ පාද පාමුල හිටියා. මේ පදවලින් අපි
අපි දැක්කා. ඉතින් උන්වහන්සේ ඒ පැය 3ක් 4ක් පියාණන් වහන්සේ මුළු රාත්‍රියක් සමාලයට රාත්‍රියක් ගත කළා කන්ද උඩින් බහිනවා. ඊට පස්සේ තමයි යේසුස් වහන්සේ සේවය කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ ගෝලයන්ත් එක්ක ගියා. ඉතින් උන්වහන්සේ මේ ආදර්ශය අපිට දුන්නේ අපිත් මේ යාඥා ජීවිතය දවසෙන් දවස මොහොතෙන් මොහොත අපි වැඩි කරන්න ඕනේ. පුළුවන් වෙලාවට අපි ඉක්මනට ගිහිලා පියාණන්ගේ පාද පාමුල වැටෙන්න ඕනේ. හාලෙලූයා. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ බලවන්තයි. මේ 4 වෙනි දවසේ ප්‍රශංසා වේවා. ස්වාමින් වහන්සේ මේ ගැඹුරු උපවාසයක් යනවා අපි දවස් 21ක නිරාහාර යාඥාවක් සභාවක් තුල. ඉතින් මේ ස්වාමී මේකේ තව මේ උපවාසය සරසන්න ඕනේ. අපි තව ලස්සන කරන්න ඕනේ. තව අපි ඒකට තෙල් දාන වගේ මොකද්ද කරන්න ඕනේ? අපි යාඥා ජීවිතය වැඩි කරගන්න ඕනේ. මේ උපවාසය තුල පුළුවන් තරම් දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න, ප්‍රශංසාව නමස්කාරය ගෙන දෙන්න, උන්වහන්සේත් එක්ක ගැඹුරු සම්බන්ධතාවයක් ඇති කරගමු. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේ යහපත්. ඉතින් අපි යේසුස් වහන්සේ එලෙස කළා නම් අපි කොපමණ වැඩියෙන් කළ යුතුව තිබෙනවද? ඉතින් දෙවියන් වහන්සේට ස්තුතියි. ඔබ හැම කෙනෙක්ම මාත් එක්ක එකතු වෙලා, මගේ සහෝදරයන්ත් එක්ක එකතු වෙලා අපි එකතු වෙලා මේ උපවාසය කරනවා. දෙවියන් වහන්සේගේ බලවත් ආශිර්වාද දකින්න එක දකින්නමයි, ලබන එක ලබනවමයි. මක් නිසාද? යේසුස් වහන්සේ කිව්වා පියාණනි ඔබ වහන්සේ මගේ යාඥාව ඇසුවා කියලා. හාලෙලූයා. ඉතින් අපේ යාඥාවත් අසන දෙවියන් වහන්සේ මේ උපවාසය පිළිගන්න දෙවියන් වහන්සේට ප්‍රශංසාවත්, ගෞරවයත්, මහිමයත් වේවා සදාකාලෙන් සදාකාලයටම. ආමෙන්. 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 හාලෙලූයා.